समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. සදහැති ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝක ස්වභාවය පිළිබඳව ලෝකයට එළිපෙහෙළි කරපු දේශනා කරපු දේශනාවක් ලෝකේ විද්‍යමානව පවතින කාලයක, එකට අපි කියනවා සාමාන්‍යයෙන් බුදුදහම කියලා. එහෙම විද්‍යමානව පවතින කාලයක යම් කිසි කෙනෙක්ට ඒ දහම අහන්න ලැබෙනවා නම්, ඒ දහම පිළිපදින්න ලැබෙනවා නම්, ඒ දහමේ මාත්‍රයක් හෝ කන වැගෙනවා නම්, ඒක සංසාරේ කරපු විශාල කුසල කර්මයක විපාකයක් විදිහටමයි ඒක එහෙම වෙන්නේ. ඒකට හේතුව තමයි මේ සත්වයා කැරකි යන සර්කල් එක, නැත්තම් මේ චක්‍රය බොහොම දුෂ්කර, කටුක, එක්තරා ආකාරයකට භයානක, විවිධාකාර දුක් විඳින්න වෙන ජීවිත චක්‍රයක්. ඒ ජීවිත චක්‍රයට කියනවා සංසාරය කියලා. දුක වැඩිපුර තියෙන නිසා ඒ සංසාරය සැපක් නෙමෙයි, සංසාරය දුකක්. ඒකයි කියන්නේ අනේ මෙහෙම දුකක් මේ සංසාරේ නම් කියලා. එහෙම සංසාර දුකක පැටලි එන සත්වයට බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට පස්සේ පුළුවන්කම ලැබෙනවා ඒ සංසාර චක්‍රයෙන් එළියට පනින්න, එළියට එන්න. ඒ සඳහා කෙනෙක් විසින් කළ යුතු පළවෙනිම කාරණාව හැටියට අපි දකින්නේ, අත්‍තරම පළවෙනිම කාරණාව සද්ධර්ම ශ්‍රවණි, බණ අහන්න ඕනේ. පුළුවන් තරම් බණ ඇසීම කියන එක සිද්ධ කළොත් ඒ බණ අහන වාරයක් පාසා අපිට නුවණ පෑදෙනවා. අත්‍තරම කියනවා නම් මේක උගත්කම නෙමෙයි පෑදෙන්නේ. දැන් අපි ස්කෝලේ එක ඉගෙන ගද්දී අපිට එන්නේ උගත්කම. ටික කරුණු මතක තබා ගැනීමනේ. ඒකත් දැන් ඇත්තටම ඔයගොල්ලොන්ට මතක ඇති, ඔයගොල්ලොත් ඒ ඉගෙනගෙන ඇති සමහරක් දේවල් අපි අර ෂෝට් නෝට් එකක් දාගෙන වෙන කවි ලියාගෙන පාඩම් කරගත්තු දේවල් තියෙනවා. ඒතකොට ලෝකසිතියම මාක් කරනකොට ලෝකසිතියම මාක් කරන්න පිළිවෙලට හදාගත්ත කවියක් තියෙනවා. අන්න ඒ වගේ ඒ උගත්කම කියන එක තරඟකාරී ලෝකයක තරඟයක් එක්ක දුවන එකයි. ඒක කට්ටියකට මතක හිටිනවා, කට්ටියකට මතක හිටින්නේ නැහැ, කට්ටියක් පාඩම් කරපු දේවල් අමතක වෙනවා, ඒ වගේ. හැබැයි බුදුදහම කියන එක අන්න ඒ වගේ උගත්කමකට නෙමෙයි, කරුණු ගොඩ ගහන්න නෙමෙයි, කරුණු වටහා ගන්න. අන්න ඒක වෙනස් කරගන්න. කරුණු ගොඩ ගහ ගන්න නෙමෙයි, කරුණු වටහා ගැනීම පිණිස ඇති වෙච්ච දහමක්. එවැනි දහමක් ශ්‍රවණය කරන්නට අද දවසේ මේ පින්වතුන් වාසනාව උදා කරගන්නේ. විශේෂයෙන්ම සිහිපත් කරනවා කොළඹ 7 රාජකීය විද්‍යාලය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය විසින් මාසිකව සංවිධානය කරනු ලබන සදහම් සිසිලස පොහොදා ධර්ම විකාශන මාලාවේ බිනර පොහොදා ධර්ම දේශනාව අද දවසේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයටත්, රාජකීය සිසු දරුවන්ට, දෙමව්පියන්, ඒ වගේම අනධ්‍යයනකාරී මණ්ඩලය ඇතුළු මේ සියලුම දෙනාට ධර්ම අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කිරීමටත්, එමෙන්ම මෙම කාලවකවානුවේදී මුළු මහත් රටක් ලෝකයක් මහා අන්ධකාරයෙන් වෙලා
සිටින මේ වසංගත තත්වෙන් ලෝකයෙන් පහ වෙලා සියලු දිනාටම සෞභාග්‍යමත් ජීවිත ලැබීමට මේ ධර්ම දානමය කුසලයේ ධර්ම ශ්‍රවණමය කුසලයේ දේශනාමය කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසේ මේ පින්තුන් මේ පින්කම සිද්ධ කරන්න කියලා දක්වලා තියෙනවා. පින්වත්නි මට කියන්න උවමනා වුණේ මෙතන ඉන්නවා මේ දේශනාව අහන නොඑක් පිරිසක් එක්තරා ආකාරයකට මේ සාමාන්‍යයෙන් දෙයක් තේරුම් ගන්න පුළුවන් තැනක ඉඳලා අපි හිතමුකෝ දරුවෝ මේක අහනවා නම් අවුරුදු 13 14 15 16 වගේ ඉඳන්ම දරුවන්ට මේ ජීවිත යථාර්ථය කල්පනා කරන්න පුළුවන්. කල යුතුයි. ඇයි කරන්න ඕනි? මේක හොඳට මතක තියාගන්න. ඔය අම්මලා තාත්තලා පෙන්නන හීන ඉලක්ක පස්සේ දුවන්න එපා. වයිට් කොලර් ජොබ් කියයි, අරක කියයි, මේක කියයි, උසස් තත්ත්වේ රැකියා කියයි. ඒවා අම්මලා විසින් හදාගත්තු හීන ලෝක. ඒගොල්ලෝ ඇඳපු චිත්‍රය පාට කරන්න දරුවන්ව යොදා ගන්නවා. ඔක තමයි ජීවිතේ හැටි. ඒක ඒගොල්ලන්ට පේන්නේ දරුවගේ ජීවිතේ පාට කරනවා වගේ. හැබැයි ඇත්තටම වෙන්නේ තමන්ගේ චිත්‍රය පාට කරගන්න එකක්. ඒක දරුවන්ට තේරෙනවා කාලයක් ගියාම. මොකද අපිට ඕන තරම් වෛද්‍යවරු, ඉංජිනේරුවරු මේගොල්ලෝ ඇවිල්ලා අපිට කියනවා මගේ ස්වාමීනි අපට ඒ කාලේ මේව ඇහුණා නම් අපි මෙච්චර එන්නේ නැහැ ජීවිතේ. ඒ කියන්නේ දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් හදාගෙන දැන් පසුතැවෙනවා. අනේ ස්වාමීනි ඒ කාලේ අපිට මේක ඇහුන්නේ නැහනේ. ඒ කාලේ අර හීන වලට තමයි ගියේ. ඒ හීන වලට යෑම තුල අවසානයේදී තමන්ගේ හීනයට යන්න පුළුවන්. ඇත්තටම කියන්නේ හීන කියලා අම්මලා දැන් මෙහෙමනේ පුතා. අම්මලා පොඩි කාලේ ඉඳන් තාත්තලා අපිට හොඳයි කියලා අසූචි පෙන්නුවොත්. හරිද? අපිත් හොඳයි කියලා හොයන්නේ අසූචිනේ. ඒ ඔයගොල්ලෝ දන්නේ නැහැ. සමහරු දැන් උදාහරණයක් මම කියන්න සමහරු දූරියන් කාලා නැහැ. දූරියන් කියන හොඳ උපමාවක්. කාලා නැහැ හරිද? කටේ තියලා නැහැ. අපෝ මට අප්පිරියයි ඕක. හේතුව දෙයිහාමුදුරනේ තමන් ඒක විඳලා බලලා මට හරියන්නේ නැත්නම් අප්පිරියයි හා රයිට් ඕකේ. මේ වෙන කෙනෙක් කියපු කතාවක් එහා පැත්තේ ඉන්න සෝමපාල මාමයි මෙහා පැත්තේ ඉන්න සෝමපාල නැන්දයි කියපු කතාවක් අහලා දූරියන් හරි නෑ ගඳයි කියලා මේ හොඳට දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ගාව නැද්ද දූරියන් කන්න අකමැති අය කවදාවත් කාලා බලලාද ඔය අකමැති අඩුම මෙව කටේ තියලා බලලා අකමැත්ත ප්‍රකාශ කරා නම් හා සාධාරණයිනේ මට හරියන්නේ නෑ එච්චරයි. හරි දැන් ඒක රැල්ලක්. හොඳ නෑ කියලා සමහර හොඳයිද නැද්ද කියන එක වෙන කතාවක්. Tamanට ගැලපෙනවද නැද්ද කියන සමහර ස්ට්‍රෝබෙරි කන්න කැමති නෑ. කියන්නේ සමහරු කැමති හරි දැන් ඇත්තම කතාව තමයි ස්ට්‍රෝබෙරි ලංකාවේ තියෙන ස්ට්‍රෝබෙරි එහෙම ගත්තට පස්සේ උක කටේ තියන්න බැරි තරම් රහ නෑනේ. හැබැයි ඒක අර පොෂ් එකක් නැත්ද? දූරියන් පොෂ් නෑ. ස්ට්‍රෝබෙරි පොෂ්. කන්නත් සමහරු කටේ දාගෙන මූණ හතරස් වෙනවා. අර රුබික් කියුබ් එක වගේ කැරකිලා යනවා. කටේ ඒත් අර පොෂ් ගතිය රඳව ගන්න කනවා. හාද නැද්ද? හා ඇත්ත. සමින් ලෝකය හොඳයි කියලා පෙන්නන ඒවාට තමයි ඔයගොල්ලෝ යන්නේ. මම ඔන්න පරණ අල්මාරියක් ගෙනල්ලා තියලා. පරණ අල්මාරිය අපි කවුරුත් ගන්න නැහැනේ. කැමතිද පරණ අල්මාරිය දිරච්ච කැලිප් ගැලවෙන අල්මාරියක් කරයියන්. ඒක මම ඇන්ටික් කියලා වෙන්දේසියක් දාන. හරිද? මේ මහා ලොකු ඉංජිනේරුවරු වෛද්‍යවරු ඇවිල්ලා රුපියල් 15000 අලුතෙන් ගත්තා. අරන් යන්නේ ලක්ෂකමාරකට විතර. කෙනෙක් ඒක තමයි බොරුව. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න අම්මා හෝ තාත්තා හෝ ඉස්කෝලෙන් හෝ පෙන්නන හීන පස්සේ නෙමෙයි දුවන්න ඕනේ. තමන් මේ පොඩි අය ඉලක්ක කරගෙන මේක කියන්නේ. තමන්ගේ ජීවිතේ තීරණය කළ යුත්තේ තමන්. මම කවුද වෙන්නේ? තමන් තීරණය කරන්න. තමන්ට ජීවිතේ හරි තියෙයි. එක එක්කෙනා පෙන්නන දේවල් පස්සේ ගියොත් තමන්ට එතනට යන්න පුළුවන්. තමන්ට ජීවිතේ නැති වෙලා තිබ්බොත් මොකද කරන්නේ? ඔබ කැමති පේන්ටර් කෙනෙක් වෙන්න. යන්න එතනට. ඒක තමයි ඔබේ ජීවිතේ. ඔබව ජීවත් කරයි. ඔබට සල්ලි බාගන්න මේ වාහනවල යන මිනිස්සු නෙමෙයි සතුටින් ඉන්නේ. ඒ මහා සුරංගනා කතා අර දැක්කේ නැද්ද පහුගිය දවස්වල කොවිඩ් ඇදලා මිනිස්සු සල්ලි විසික් කරා. එහෙම නෙමෙයි ජීවිත. ජීවිතේ නම් Tamanට හැපෙන්න ඕනේ. ජීවිතේ Tamanට දැනෙන්න ඕනේ. ජීවිතේ Tamanට තියෙන්න ඕනේ ඉතිරි වෙලා. මොන දේ වුණත් මම ජීවත් වුණා.
ඒකට මට තේරෙන්නේ මූදක් අයින්ට හවසක යන්න ඒ මූදයින්ට එනවා විකුණන්න අන්නාසි වලට අර ගම්බිරිස් දාලා කට්ටිය මම කියන්නේ හැමදේම 5 star hotel වලට රින් ගන්න බලාගෙන කියන්නේ ඒක තමයි හොයිත මේ වෙඩින් එක ගන්න ගහලදාරි හරි මේකේ ඒ කියන්නේ මේ මිනිස්සු හදපු ට්‍රෙන්ඩ් එකට යට වෙනවා යන්නකෝ හවසට මූදක් අයින්ට අර වැල්ලවත්ත පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් පැත්තකට වෙලා ලුණු වැදිච්ච හුලඟක් ඉඹලා හොඳට පොළේ පාය ගහලා ජීවත් වෙන්න ඉඹලා අර හවස් විකුණන්නේ අන්නාසි කෑල්ලක් කාලා බලන්නකෝ ජීවිතේ කොහොමද කියලා කැමති නැද්ද ඒ විදිහට හැබැයි මම දකින දෙයක් එන්න මේ සමාජය යන්නේ හරිද මේ සමාජයට පණ නැහැ ගුණ නැහැ ඥානය නැහැ ක්‍රියේටිව් නැහැ දෙයක් හිතලා බලලා කරන්න බෑ ජීවිතයක් කළමනාකරණය කරගන්න තේරෙන්නේ ඔවුන් ඇවිල්ලා හරියට පාම් පිටි වගේ පාම් පිටි ගෝණි තියෙන්නේ කිසි හැඩයක් නැතුව ඔහේ තියෙනවනේ ආන්න ඒ වගේ ඔහේ ජීවත් වෙලා කාලා අන්තිමට තෙල් තැම්පත් වෙලා බයිපාස් කරලා මැරිලා යනවා ඔබ දැන් අපි හිතමුකෝ මේ ධර්ම දේශනාව කොළඹ රාජකීය විද්‍යාලයේ ශ්‍රවණය කරන්න සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ඉස්කෝලත් එක්ක ගත්තාම වැදගත්කම කුසලන පාසලක් හැබැයි සාමාන්‍යයෙන් ගත්තාම හරි හැබැයි ඔතනින් බිහි වෙන්නේ පිටිමුට්ට නම් සමාජයට වැඩක් තියෙනවා හරියට කතා කරගන්න බැරි ගුණයක් දන්නේ නැති කවදා හරි දවසක විවාහයක් වුණායින් පස්සේ තමන්ගේ භාර්යාවත් එක්ක ස්වාමියාත් එක්ක ජීවත් වෙන්න බැරි නැන්දම්මා මාමණ්ඩි අම්මා තාත්තා එක්ක ජීවිතේ සතුටින් ජීවත් වෙන්න බැරි වැඩිහිටියෙක්ට දෙදෙනා දෙවලමිට නලල පසඟ පිහිටවල වඳින්න බැරි උදේට ගෙදරින් එනකොට අම්මට වැඳලා එන්නේ නැති නිහින සමාජයක් බිහි කරන්න නම් මම මේ ස්කෝල් නෙමෙයි මම මේක අභ්‍යන්තරයට කතා කරනවා හරි වටිනවා මේ ධර්ම දේශනාව සංවිධානය කිරීම ඒකයි මේක තමයි දරුවට යා යුත්තේ ඒක මාසෙකට සැරයක් නෙමෙයි සතියකට සැරයක් ගෙනියන්න ඉස්කෝලේකට හොඳම මනෝවිද්‍යාව දැන් ওই දරුවා අනාගතේ ෆෝන් එකට ඇබ්බැහි වුණා කියනවා ගේම් වලට ඇබ්බැහි වුණා කියනවා කොච්චර වයිට් කොලර් ජොබ් එකක් තියාගෙන එළියට ආවට ඇතුලේ පිච්චෙනවා දරුවා ෆෝන් එකේමයි මුරණ්ඩුයි කම්පියුටර් එකෙන් ගලව ගන්න බෑ කියන එක අහන්නේ නැහැ අම්මලා අඬනවා එතන ජීවිතයක් නෑ පින්වතුනි ජීවිතය කියන කීට වඩා රහයි ජීවිතේ ජීවත් වෙන්න ජීවිතේ විඳින්න ජීවිතේ විඳවන්න එපා ජීවිතේ ජීවත් වෙන්න දඟලන්න එපා ජීවිතේ හුදු ජීවත් ඒකට අපිට ආපහු ඇත්තටම මම ඔබට මේ කියන්නේ ඔබ අඩියක් පස්සට යා යුතුමයි ඔබ මේ රේස් දුවන සමාජය දුවන්න එපා මේ වර්තමාන සමාජයේ නම් ජීවිතේ ජීවත් වෙන්න පාරක් කැපෙන්නේ නැහැ පින්වතුනි කියන්නේ තමන්ට තමන්ගේ ජීවිතේ නැති වෙනවා නැති වෙලා ඇත්තටම දරුවෝ දැන් අපි ගත්තාම මේ කාලේ දැන් මේ කොවිඩ් එක හැදිලා මේ පැන්ඩමික් එකත් එක්ක දහම් පාසලකට ය아가න්න බෑ හරිද ඔක්කොම ඔන්ලයින් ඉස්කෝලේ ගැන කතා කරනවා ඔන්ලයින් දහම් පාසල ගැන කතා කරන්නේ නැණි කවුරු ඇයි මිනිස්සු හිතන්නේ ඒක ඔය එච්චර වැදගත් නැහැ ඒකනේ සතියේ එක දවසක් දාලා තියෙන්නේ මතක තියාගන්න අපි ඉස්කෝලේ ගිහිල්ලා එළියට ඇවිල්ලා තියෙන්නේ මට මගේ ජීවිතේ ජීවත් වෙන්න භූගෝල විද්‍යාවට වඩා බුදුදහම උපකාරී වුණා මට මගේ ජීවිතේ ජීවත් වෙන්න සමාජ අධ්‍යයනයට වඩා බුදුදහම උපකාර කරා මට මගේ මුදල් ඉතුරු කරගන්න accounts වලට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුදල් පරිහරණය කරන ක්‍රමවේද උදව් උපකාර කරලා තියෙනවා මට මගේ ජීවිතේ යහපත් මිනිහෙක් විදියට ජීවත් වෙන්න අපේ සිංහල සාහිත්‍ය කබල්ගගා වංශ කබල්ගගා ඉන්න ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේ පංචිල් පද පහෙන් ඉඳන් ඒක මට කියලා තියෙනවා කාවත් අනිත් අයට හර්ට් කරන්න එපා රිදවන්න එපා අනුන්ගේ දෙයක් ගන්න එපා අනුන්ව රවටන්න බොරුවක් කියන්න එපා සුරාපානීය කළ තැන ජීවිතේ නාස්ති කරගන්න එපා ඒක මට බුදුදහමින් ලැබිලා තියෙනවා ඒ නිසා මට ජීවත් වෙන්න අවශ්‍ය උනේ බුදුදහම අපේ අම්මා මැරිලා මිනිහ ගෙදරට එනකොට තාත්තා මැරිලා මිනිහ ගෙදරට එනකොට මට තියෙන උගත්කමවත් මිනිස්සු සියලු දෙනාම මැරෙනවා කියලා දන්නේ MBBS එකක්වත් උපකාරී වුණේ නැහැ වෙන්නේ නැහැ හිත හදාගන්න කඳුළු නවත්තන්න
බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු පණිවිඩය අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයන් අපි සියලු දෙනාටම සියල්ල හැරතා යා යුතුය. ඒ පණිවිඩය උපකාර කරා මට හිත හදාගන්න. දැන් බලන්න අපි එදිනදා ජීවිතේට උපකාර වෙන්නේ බුදුදහමද මේ දර්ශනයද සාමාන්‍ය ඒවට ප්‍රයොරිටි එකක් දෙන්න එපා. මං කියන්නේ ඕනේ සමාජ විවහාරයේ එක නම් තියෙන එකට යන්න. හැබැයි මේක අතහැරෙන්න දෙන්න එපා. ගුණය කියන එක දරුවව එක්කන් හොඳ ආරණ්‍ය සේනාසනයකට විහාරස්ථානයකට ගිහිල්ලා ධර්මය ටිකක් කවන්න සමහරු වෙනවා ධර්ම සාකච්ඡා කරන්න අරකටයි මේකටයි කියලා ඉස්කෝලේ මාන්නේ කරේ තියාගෙන ඉන්නේ. අපි මේක කිය. දන්න දැන් තාම කතා කරන්නේ පරිණාමවාද. අර වෙන කෙනෙක් හොයාගත්ත එකක් ගැන මෙහෙ තර්ක කරනවා. වෙන කෙනෙක් හොයාගත්ත මොලයක් ගැන මෙන්න මෙහෙ තර්ක කරනවා ටික ටික. තමන් හරියට අත්දැකලා නැහැ, තමන් හරියට විඳලා නැහැ. YouTube එකේ වීඩියෝ දෙකක් බලලා හිතන්නේ ජීව විද්‍යාඥයෙක් වුණා කියලා. එහෙම වෙන්නේ ඊට වඩා ඇත්තටම මොකද විමර්ශනයක් අපි ජීවිතය ගැන කළ යුතුයි. තේරෙනවද මම මේ කියන්නේ මේ බයිනවනේ මේ හරිද? කියන්නේ මට ඕනේ ඔබව ඔය රාජකීය විද්‍යාවට විතරක් නෙමෙයි අපි නොයේක් පාසල් වලට ගියාම නොයේක් පොඩි අය මට විශේෂයෙන්ම පොඩි අය මේකට හදන්න ඕනේ මගේ පිටතට. ලොකු අය ඉතින් ලොකු වෙලා ඉවරයිනේ. මොකද දිරච්චි රටු නවන්න බෑනේ කැඩෙනවනේ. හැබැයි අමු රටු නවත හැකි. අරගොල්ලෝ හයි වෙලා ඉවරයි. මේගොල්ලෝ හයි වෙන ගම. කොයි එකත් එකයි. මේක අන්තිම ගමේ මුලතිව් පැත්ත ඉස්කෝලේකට ගියත් මම මේක කියලා දෙනවා. එනිසා ඔබ එක එක්කෙනා පෙන්වන හීන වලට දුවන්නේ නැතුව අපිට එහෙම ජීවත් වෙන්න පුළුවන්. අපිට එහෙම සුඛෝපභෝගී ජීවිතයකට යන්න පුළුවන්. මේ ලෝකේ හරි දියුණුයි. මේ ලංකාව කියන පොඩි පටු තැනක් දිහා බලලා ලෝකේ තීරණය කරන්න යන්න එපා. ලංකාවේ හරියට වාහනයක් පාක් කරගන්න තැනක් නැහැ. වාහනේ පාක් කරලා ගිහිල්ලා එනකොට සමහරකට පාක් කරපු වාහනේ රිම් එක නැහැ. ගලවගෙන යනවා. අර හුලං ගන්න වහන්නේ මෙහෙම මේ අර ප්‍රොකට් වගේ ඒවා ඒවත් ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඔව් එහෙම මේ රටක් මේක. හැබැයි ඒකයි මං කිව්වේ මේ පොඩි තැන බලන්න එපා. අම්මලා තාත්තලා පෙන්න ડોක්ටර් කෙනෙක් වෙන්න. අරක මේක වෙන්න. කැම්පස් යන්න. පිටරට කැම්පස් එකට යනකොට මතක් වෙන්නේ දෙකයි. එක කේම්බ්‍රිජ් යන්න. ඔව් තමයි මතක් වෙන්නේ මිනිස්සුන්ට. නෑ හැමෝම දකින්න රාමුවෙන් එළියට පිටපෙන්න පයින්න. තමන්ගේ ජීවිතේ තීරණය කරන්න මං කොහිද යන්නේ? මං කවුද? මම අනාගතයේදී මොකද කරන්නේ? මට දැන් වයස කීයද? මම මේ වයසේදී මම මොකද කරන්නේ? මම මේ වයසේදී මොකද කරන්නේ? මම මේ වයසේදී මොකද කරන්නේ? මම විවාහ වෙනවද නැද්ද? විවාහ වෙනවා නම් රයිට් මම විවාහ වෙනවා. يعني හොඳට හිතන්න ජීවිතේ. තමන් කවුද කියන එක තමන් තීරණය කරන්න. මම කවුද? මං කොහිටද යන්නේ? මං මොකද කරන්නේ? මේ වයස වෙද්දි මම මොකද කරන්නේ? මේ වයස වෙද්දි මම මොකද කරන්නේ? මේ වයස වෙද්දි මම මොකද කරන්නේ කියලා පරිණත තීරණයක් ගන්න පොඩි කාලෙදී. අපිට මේ ලොකු කාලයක් නෑ. දැන් පොඩි කියලා හිතන්න එපා. අපිට තියෙන්නේ පොඩි ආයුෂයක් ජීවත් වෙන්න. ඒතර මම විවාහ වෙනවද නැද්ද? අන්න එහෙම හොතට හිතන්න. වෙනවනම් මේකට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කොතනද උපකාර වෙන්නේ කියලා මම කියලා දෙන්නම්. මේ තැනට ගෙනියන්නේ පොඩ තැන ඉඳලා. වෙනවනම් මම විවාහ වෙන්නේ කොයි වගේ කෙනෙක් එක්කද? මම දැන් අර සමහරක් දවසට අපිට දානෙහි වෙන පත්තර පිටුවක දෙක අර මංගලිකින් කියලා එනවා. නිකමට දානේ වල මොනවාද මේ වගේ මේ මිනිස්සුන්ගේ මොලේ තත්ත්වය හොයාගන්න පුළුවන් ඔය එකක් දෙයක් කියවුවා. හොන්න දාලා තියෙනවා බොදු ගොවි වයස අවුරුදු 24 ගෑනු ළමයින්ට දෙයි හඳුරන්නේ ඇඩ් දානවා. දාලා වෛද්‍යවරියකි ඒ සමාන උසස් තනතුරක් ඇති කෙනෙක්. මේ ජීවත් වෙන්න නෙමෙයි හොයන්නේ. වෙන මොකක්ද එකක් හොයන්නේ හූර ගන්න. වෙන මොකක්ද එකක් හොයන්නේ? ජීවත් වෙන්න හොයන්නේ එහෙමද දෙයි හාමුදුරුවනේ. තමන්ට තියෙනවනේ එක choice එකක්. يعني මේ කියන්නේ choice එකක් තෝරගන්න කියලා නෙමෙයි හරිද? මම අනාගතයේදී විවාහ වෙන කෙනා මේ ගුණ ධර්ම වලින් යුක්ත නුනොත් මට කොච්චර අපහසුතාවයන් වලට මුහුණ දෙන්න වෙයිද? අන්නේ කොහොමද තේරුම් ගන්න. අම්මත් එක්ක ජීවත් වෙයිද? නැන්දත් එක්ක ජීවත් වෙයිද? පාඩුවේ පරිස්සමෙන් ඇවිල්ලා සංවරව අහිංසකව ජීවත් වෙයිද? ඒ ටික හිතන්න පිරිමි දරුවෙක් නම්. වගේම ගෑනු දරුවෙක් නම්. ඔය නිකන් ඕනවට පාවට අර සමාජයේ තියෙන රැලි කාලයක් මේ අතේ බෑන්ඩ් දානවා. කාලයක් කොණ්ඩේ වවනවා. කාලයක් ටැටූස් ගහනවා.
එක එක ඒවා හරිද කාලයක් මේ එක කෑල්ලක් විතරක් දාලා ඒ කෑල්ල පාට කරනවා. ඉතින් එක එක ඒවානේ. එක කාලයක් කොලස් තියෙන ටී-ෂර්ට්, එක කාලයක් කොලස් නැති ටී-ෂර්ට්. රවී කර කියයි. දැන් එන එක පාට අල්ලගන්න එපා. තමන් හොඳට තීරණය කරන්න මං මොකද කරන්නේ? මං කවුද? මගේ ජීවිතේ කොයි පැත්තටද යන්නේ? අඩුම තමන්ට තමන්ගේ ජීවිතේ හරි තියෙයි. එස තමන් තමන් වෙලා ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙන්න ජීවිතේ ඔබට ඔබ විතරයි. වෙන මොනවත් නැති වුණත්. සමහරුන්ට ජීවිතේ තමන්ට තමන්ගේ ජීවිතේ නෑනේ පින්වතුනි. තමන්ට තමන්ගේ ජීවිතේ නෑ. එම ආදර්ශමත් චරිත දැන් අනගාരിക ධර්මපාලතුමා. අපි මාලකොට මැරිලා 157යි කියලා කොඩ්ඩිත් දාගෙන නටනවා. පොතක් කියවලනේ අනගාരിക ධර්මපාලතුමා. මේ සමාජෙම විරුද්ධ වුණා තමන් කලයුත්ත කරානේ. ගිහලා සිංහල මිනිස්සුන්ට කිව්වා මේ මරි මෝඩ සිංහලියෝ කියලා. කියන්නේ ගලක් උඩ නැගලා පෞරුෂයෙන් කතා කරා උඹලට පිස්සුද? ඕක නෙමෙයි කරන්න ඕනේ. කවදා හරි දවසක උඹලට මේක වෙන්නේ වගේ තමන්ගේ ජීවිතේ තමන්ට ලැබෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ තමන්ට ලැබෙන්න ඕනේ. ඒක හරි සනීපයි පින්වතුනි. ඇත්තටම. ඒක හරි සනීපයි. ඒක ගහක් යටද ගලක් යටද දැන් සමහරුන්ගේ ගෙවල් ගත්තහම එළව මෙලවක් නේ අතුපතු ගා ගන්න තේරෙන්නේ නැහැ. කියන්නේ වැඩක් නැහැ. මහා විශාල ගයක් හදලා හිතන් ඉන්නේ ඒක ලොකුයි කියලා. නෑ. ඇවිල්ලා බලන්නකෝ අපේ සෙනසුනකට මේ පොඩි 10යි කුටි දෙකක් ඇතුලේ කොච්චර සතුටින් මිනිහෙක්ට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. පොඩිනේ. වැඩි ගොඩාක් යට යන්න ඕනි නෑ. මම කියන්නේ සාමාන්‍ය ආවම මිනිස්සු කියනවා අනේ අපේත් ගෙවල් විකුණලා මේ වගේ එකක් හදා ගන්න ඕනේ. පොඩි කෑල්ලක ලස්සන ජීවිතයක් ගත කරන්න නිදහසේ පුළුවන්. ගේ ලොකු වුණා කියලා සතුටු ලොකු වෙන්නේ නැහැ. එහෙම කොයිද වෙන්නේ? අන්න එතනටපත් වෙන්න. කියන්නේ මම මෙහෙම කෙනෙක් කියන මාන්නයට වඩා මම මිනිස්සෙක්. මම නැති බැරි කෙනෙක් දැකලා කන්න බොන්න දෙන්න ඕනි කෙනෙක්. අහිංසක මිනිස්සෙක්ව දැක්කොත් බඩගින්නේ තියලා එන්න බැරි හිතක් තියෙන මිනිස්සෙක් වෙලා මං ජීවත් වෙන්න ඕන. අන්නේ හොඳට පොළවේ පය ගහලා ජීවත් වෙන ජීවිතයක් ලබා ගන්න. ඒක ලබා ගැනීම ඔබට ලාභය තමයි පින්වතුනි. ඔබට ගොඩාක් මිනිස්සු ඇසුරු කරන්න. ඒ කියන්නේ සමාජය ඇසුරු කරන්න ලැබෙයි. ඒකයි මට කියන්න ඕනේ. ඔබට සමාජය ඇසුරු කරන්න ලැබෙයි. ඒ සමාජය ඇසුරු කරද්දී සමාජ දැනුම ඔබට ලැබෙයි. සමාජ දැනුම ඔබට ලැබෙද්දී බුදුදහම ලැබෙයි. ඒ කිව්වේ බුදුදහම කියන එක මේ සමාජය ඇතුලේ තියෙන එකක්. බලන්න මිනිස්සු ලෙඩ වෙනවා. කොයිද තියෙන්නේ? බුදුදහම නෙමෙයි තියෙන්නේ සමාජය ඇතුලේ. ලෙඩ වෙන්නේ සමාජය මිසක් බුදුදහම ලෙඩ වෙන්නේ නැහැ. මිනිස්සු වයසට යනවා. කොයිද? සමාජේ. මිනිස්සු මැරෙනවා. කොයිද? සමාජේ. දැන් ඔයගොල්ලෝ බලන්න. ඔය පින්වතුන්ල ඔය දරුවෝ ලෙඩ වෙන්නේ නැද්ද? ලෙඩ වෙනවා. වයසට යන්නේ නැද්ද? යනවා. අම්මලගේ දිහා දැන් බලන්න අම්මලා දැන් වයසයි. කැතයි. හැමර එලි වැටිලා කකුල් දිහා බලන්න අම්මලගේ අත් දිහා බලන්න කැත වෙලා. ගුරුවරු දිහා බලන්න වයසයි දැන්. නීට් එකට ඇඳලා පැනලා ආවට වයසයි ලෙඩ තියෙනවා ලෙඩ. සමහරට ඔය එන අය සීනි වලට ඉන්සියුලින් ගහගෙන ප්‍රෙෂර් බලලා සීනි බලලා සීනි මදි වෙනකොට කන්න සීනි තියාගෙන තමයි ඔය එන්නේ. කන කෑම එකක් දිගල්ලා බැලුවොත් සමහරකට රතු බතුයි කැකිරි තියෙන්නේ. ඇයි? බඩේ ගල් සීනි හොඳ බත් එකක් කා ගන්න බෑ. අන්න බලන්න. ඒවා සමාජය තුළ තියෙනවා. පින්වතුනි ඔය කතාව තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ අපිට කියන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. දැන් ලෝකේ හැමෝම කතා කරන්නේ ඔබට තේරෙනව නේද මම මේ කියන කතාව? මිනිස්සු තමන්ගේ ජීවිතේ ගත කරන්නේ නැහැ. එක එක්කෙනා පටෝපු හීනවල තමයි ජීවත් වෙන්නේ. ඒ එක එක්කිනාගේ හීන සැබෑ කරගන්න දඟලන වැඩකාරයෝ බවට පත් වෙලා තමයි සමස්තයක් ජීවත් වෙන්නේ. අන්තිමට Tamanට ලැබිච්ච ජීවිතයකුත් නෑ, අර ගහපු බෙරේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ වගේ නොකරපු දෙයක්කුත් නෑ, ලැබිච්ච දෙයක්කුත් නෑ. කරන්න තියෙන හැම එකක්ම කරා අවසානයේදී ලැබිච්ච දෙයක් නෑ. මැරෙන්න ලං වෙලා පිළිකාවක් කියම හැදුනම තමයි ජීවිතේ මතක් වෙන්නේ. අයියෝ මට බුදුදහම ටිකක් තේරුම් ගන්න බැරි වුණා. ප්‍රඥාව වඩන්න ඕනේ. ප්‍රඥාව කියන්නේ
ජීවිත අවබෝධය ජීවිතයේ තතු අවබෝධ කර ගැනීම ඒ ආකාරයි. අඹු සැමියන්න දෙන්නම සම ප්‍රඥා. දෙන්නම එක හා සමානව ජීවිතයේ තත්ත්වය අවබෝධ කරගන්න ඕනේ. සම සීල, සම සද්ධා, සම ප්‍රඥා, සම ත්‍යාග දෙන්නම එක ගාන ත්‍යාගවන්ත වෙන්න ඕනේ. අවස්ථාවන් කැපවීම පරිත්‍යාගයෙන් කරන්න. එහෙම වුවහොත් අන්න බලන්න මම කියාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ කතා කරනවා මෙන්න මේ අපි හොයන්න යන අපි පන්නන ලෝකේ ඔබ රේස් එකක් දුවනවා. ද නැද්ද? හොඳට බලන්න. උදේ ඉඳන් නැගිට වෙලේ ඉඳන් රේස් එකක් නෙමෙයි දෙන්නේ. අම්මා පරක්කු වෙලා කියාගෙන නැගිටිනවා. ටක් ගාලා බොත්තම් ටික දානවා සමහරකට ඇදේට දාලා තියෙන්නේ. ලේස් එක ගෙට ගහගෙන ස්කූල් වෑන් එකට නැගලා සමහරු ගෙට ගහන සපත්තුව ගන්නේ නැහැ වෙලා යනවා කියලා අලෝන සපත්තුවක් ගන්නවා. මට මතකයි ඉස්සර දැන් අපි අර කෙඩිට්ස් එහෙම කරන කාලවල වල ඉස්කෝලේ සමහරුන්ට දිග ෂර්ට් එක නවල අඳින්න කියනවා. හරිද? නවා ගන්න කම්මැලි කමට නවල මහ ගන්නවා. ඒතර ඇඳාම දිග අත් දිග ෂර්ට් එක නවල ඇඳා වගේ. කියන්නේ මිනිස්සු මේ ෂෝට් කට් අර බෝ එක දාන ටයි එක දාන්නේ. වෙලා නැති නිසා මොකද ඉලාස්ටික් පටියක් දා ගන්නවානේ. පොඩි කාලේ මොන්ඩිසෝරි යන කාලේ බෝ එක දැම්මා වගේ මෙතනට. ඒ ඇස්සේ පර්ස් එක වැටේ කියලා ඒකට දන්වලකුත් දා ගන්නවා. ඔහොම තමයි මිනිසුන්ගේ හැටි. මිනිස්සු හැමතිස්සෙම රේස් එකක්. තමන්ගේ සපත්තුවේ ලේස් එක ගැට ගහගන්න බැරි රේස් එකක. උදේට බෙදෙන කෑම එක කාලා ගෙදරින් යන්න බැරි තරම් රේස් එකක. නැකිටලා නිදහසේ 7-8 වෙනකන් ටිකක් ඉඳලා අත් දෙක දිගෑරලා ගෙදර වත්තේ තමන් අමාරුවෙන් හිටවපු ගහේ සූඳ විඳ ගන්න බැරි තරම් රේස් එකක. සෙනෙහසින් කියලා ආදරෙන් ගෙනාවු බිරිඳගේ ඔළුව අත ගාලා උදේට ගෙදරින් එළියට යන්න බැරි තරම් රේස් එකක. දරුවොත් එක්ක පැයක් දෙකක් එකට වෙట్లా ජීවිතය ගැන කතා කරන්න බැරි තරම් රේස් එකක. මිනිස්සු රේස් එකක. බුදුරණන් වහන්සේ මේ කතා ඕගොල්ලෝ රේස් එකක් දුවනවා. හරිද? ඉස්කෝලේ ඉවර වෙලා යුනිෆෝම් එක ගලව ගන්න බැරි තරම් දුකක ඕගොල්ලෝ ඉන්නවා හවස් වෙනකම්. උදේ ඇඳගත් යුනිෆෝම් එකෙන් දාඩිය දාගෙන මේ අත් කැපිලා අත් යට කැපිලා මේස් කුණු වෙලා ගෙදර ගිහලා හවසට මේස් එක ගලවලා බලන්නකො. ඒක පිටින්ම පන්ති යනවා. 5 වෙනවා ඉවර වෙද්දි. අඩුම කෑම ටිකක් කන්න වෙලාවක් නැති තරම් රේස් එකක. කෑම ටිකක් කන්න වෙලාවක් නැත්තර රේස් එකක. හවසට ගෙදර යනවා. ඒත් ප්‍රයිවට් එනවා තව ටීචර් කෙනෙක් හරි. නැත්තම් චක්කරේ පාඩම් කරන්න ගියයි. ආවර්තිතාව වගුව පාඩම් කරන්න ගියයි. කොච්චරද මේ හෝම්වර්ක්ස් තියෙනවා කරන්න. ලෝකසිතියම් ගේන්න කිව්වා කියයි. අර වගේනේ පොඩ්ඩි කාලේ ඉඳන් ඩිමයි කොලවල අර තරු අලවන්න පරිප්පුවට අලවන්න ගත්ත කාලේ ඉඳන් තාම ඕකම කරනවා. ඒ රේස් එකට අපි පුරුදු කරන්නේ පොඩි කාලේ පරිප්පුවට අලවන්න දීලා. ඒක හරියට අලවගෙන ඉන්න ඕනේ. ඉතින් අලවලා හොඳට රේස් වෙන්න පුරුදු වෙලා දැන් දුවනවා. කවද වෙනකන් දුවනවද? අන්නේ කවද ඔය රේස් එක කවද වෙනකන් දුවනවද? දැන් ඔන්ලයින් ක්ලාස් කියලා එකක් හරිද? 12 1 2 ළමයි උදේ 4 ඔය අම්මලා තාත්තලා එහෙම ඇස්ලේටරේ අල්ලලා තියලා ඒක හිර වෙලා තියෙන ඒවයි ග්‍රීස් නේ ආපහු කරකෙන්න ඔය යන ගමන් හැප්පෙනවා සමහරක් නම් හැප්පුණාම ඒකට ගෙදරින් බැනුම් අහන්නත් ඕනේ. ඒ හැප්පෙන්නේ නැද්ද? හැප්පෙනවා ගිහ කොයි හරි වල. ඔය යන ගමන් ආදරේ විඳ ගන්න නෑ ගෙදර. සෙනෙහස විඳ ගන්න නෑ. කොයින් හරි කවුරු හරි ගෑන් ළමයට පිරිමි ළමෙක් හරි පිරිමි ළමයට ගෑන් ළමෙක් හරි හම්බුනොත් ගෙදරින් නොලැබිච්ච සෙනෙහස ගෙදරින් නොලැබෙන විවේකයේ ගෙදරින් නොලැබෙන මානසික සුවය අතනින් විඳින්න උත්සාහ කරනවාමයි. ඒකට ගෙදරින් ඊට පස්සේ රණ්ඩු. ජීවිතේ මහා පීඩාවක්. ඔගොල්ලෝ ඒ පීඩාවේ ලෙඩ්ඩු. බුදුරණන් වහන්සේ කිව්වා ඔය රේස් එක කවද වෙනකන් දුවනවද දන්නවද? ඕක කොහොමම ඉස්කෝලේ ඉවර වෙලා ඊළඟට රැකියාවට දුවනවා. ඒගොල්ලෝ කොච්චර හොඳ රැකියාවක් කළා ડોක්ටර් කෙනෙක් වුණා දුෂ්කර සේවයට දාලානේ ගේන්නේ. දුෂ්කර සේවයට දානවා. අර මොනරාගල පැත්තේ අම්පාර පැත්තේ ගිහිල්ලා ටිකක් වැඩ කරලා ජීවිතය අවුරුදු 5ක් විතර ඉවරයි එතන. මේ තියෙන්නේ 40ක් විතර. 5ක් විතර අරහෙට ඉවරයි. ඊට පස්සේ එනවා. දැන් හරිද? දැන් හරි නෑ. උදේ පාන්දර මෙහි ක්ලිනික් එක කවර් කරන්න ඕනේ. ඒ ඇස්සේ දරුවාගේ වැඩක් අහම එහා පැත්තේ ડોක්ටර්ගේ ක්ලිනික් එක කවර් කරලා දෙන්න ඕනේ.
ඉවරයි. ඉවර නෑ. උදේ අඳින ඇඳුම් පිටින් ආයෙ හවස ඩිස්පෙන්සරියට යන්න ඕනේ. එතනත් 7 8 9 වෙනකම් බෙහෙත් දීලා රෑ ගෙදර යනකොට 10 11යි. ආයි තව කාට හරි ලෙක්චර් එකක් දෙකක් දීලා. ඉතින් ડોක්ටර් කෙනෙක් නේ අර උගත්නේ කවුරු හරි වෛද්‍ය විද්‍යාව කරන කෙනෙක් හරි ඉගෙන ගන්න එනවා. ආයි 11 12 වෙනකම් ලෙක්චර් එකක් දීලා ආයි පාන්දරනේ කියලා ආයි වැඩට යන්න ඕන. මොකක්ද ඒක? ඒ කියන්නේ මොකක්ද ඒකේ හැපෙන්නේ? ඇයි කොහෙද මේ දුවන්නේ? කොහෙද මේ දුවන්නේ? ඕම විවාහ වෙනවා. හරි දැන් ඒක වෙන රේස් එකක්. දරුවෙක් හදනවා. මුලින්ම එක්කෙනයි හදන්නේ. පස්සේ ආට පාළුයි කියලා ඊළඟ කෙනා හදනවා. දෙක තුනක් වෙනවා. ඊට පස්සේ දරුවෝ 3 දෙනෙක් වුණා කියන්නේ කතරගම් දෙවියෝ වගේ වෙනවා. ඒ හැම තැනම වැඩ. අරයා 1 මෙයා 4 අරයා 7. එයාව ඕලෙවල් වලට ලෑස්ති කරන්න ඕනේ. මෙයාව ශිෂ්‍යත්වයට ලෑස්ති කරන්න ඕනේ. අරයාව ප්‍රයිමරි එක ඉස්සරහට ගෙනියන්න ලෑස්ති කරන්න ඕනේ. රේස් 3 දෙනා එක එක ආකාර ස්පෝර්ට්ස් තුනක් තෝරගත්තොත් එහෙම ඉවරයි. කෑලි 3කට කඩන්න තමයි වෙන්නේ තාත්තව. ඔන්න ඊට පස්සේ දරුවොත් එක. දැන් ඒගොල්ලෝ ලොකු වෙනවා. ඉවරයිද? දරුවෙක් හැදුවා කියන්නේ පිංගුතුනි කෙලින්ම පරාල ඇණයක් ඇඟට බැහැගත්තා වගේ. හිතන්නකෝ අඟල් ගානේ කියන්න බෑ. යටිපතුලින් ඇණයක් ඇනලා දනිස්ස හරියටම ඇනුණා. ඒක සැපයි. ඒක ගැලවුවොත් ඉවරයි. ඕන්නම් මලකඩ කෑවයි කියලා ඉන්ජෙක්ෂන් 20ක් 25ක් ගහයි එතනින් කතාව ඉවරයි. ඇන ලොරියක් ඇනුණත් ඉවරයි කතාව. දරු කට්ටක් යවනවා. මම කියන්නේ විවාහ වෙන්න හරිද? විවාහ වෙලා දරුවෝ හදාගෙන ඔයගොල්ලෝ ඕන දෙයක් කරන්න මට මේක කියලා දෙන්නයි ඕනේ. මේක තේරුම් ගන්න මේ රේස් එක දුවන්න එපා. ඊට පස්සේ මැරෙනකම් වයසට යනකම් අර දරුවා කසාද බැඳලා යනකම්ම ඔබට වැඩ කරන්න වෙනවා. ඔන්න ඊට පස්සේ යන්තම් දැන් තාත්තට මහන්සි අම්මලට තාත්තට හරිද අවුරුදු 45ක් 50ක් කළා. දැන් ඔන්න පෝරුවටත් දීලා කසාදත් බඳලා පිටතුත් කළා. දුකට හරි සතුටට හරි අම්මෝ ඇති යන්තම් ඉවරයි කියලා හරි අඬලා ඉවරයි අම්මෝ. දැන් අපි නිදහස්. දැන් බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන් කියලා එනවා. හරිද? ගිහිල්ලා අන්න අර ගියපු කෙල්ලට හම්බෙනවා මාස 11කින් විතර දරුවේ. දැන් කෙල්ල වැඩට යන්න ආත්තම්මා හරි සීයා හරි ගාවට දරුවව ගෙනල්ලා. ඊට පස්සේ සීයාට මුණුබුරු කෝලම. අම්මට මුණුබුරු කෝලම. ඒකත් එක්ක වයස කාලෙම ඉවරයි. මම ඕක කර ඉඳලා අවසානෙට මොකද මැරෙනවා. හරිද? පින්වතුනි මතක තියාගන්න යාපනයේ ඉගෙන ගන්න දරුවත් ඔයකමයි කරන්නේ වෙන විදිහකට. කොළඹ 7 ඉගෙන ගන්න දරුවත් ඕකමයි කරන්නේ. අවිසා වෙල්ල පැත්ත ඉගෙන ගන්න දරුවත් ඕකමයි කරන්නේ. මාතර ඉගෙන ගන්න දරුවත් ඕකමයි කරන්නේ. අපිට නම් වෙනසක් වෙන්නේ ඉස්කෝලේ ඇඳුමේ කලගේ බැජ් එකේ ටයි එකේ විතරයි වෙනස. මිනිස්සු ඔක්කොම මේ පීඩාකාරී ලෝකයේ ලෙඩ්ඩු. ඒකයි රටුවා පාටියක් දෙන සබ්බේ පුතුජන උම්මත්තකෝ විය දිස්සන්ති. සියලු පෘථග්ජනියෝ උන්මත්තකයෝ වගේ පේන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කිව්වේ ඔන්න ඕක. අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං අත්ථීති වදාමි. මේ ලෝකේ පණ්ඩිතයෝ ඇතයි කියලා දෙයක් වුණා මම මේක ඇතයි කියලා කියනවා. මේ ලෝකේ දුකක් තියෙනවා පින්වතුනි. ඒ දුකේ එක පැතිකඩක් තමයි මම මේ දේශනා කරේ. අපි ඔක්කොම මේකේ ලෙඩ්ඩු. නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං නත්ථීති වදාමි. ඔබ හොයන්න යනවා නම් යම් සැපක් එහෙම එකක් ලෝකේ නැහැ. එහෙම එකක් ලෝකේ නැහැ. එනිසා ඔය රේස් එක කොච්චර ස්පීඩ් එකකින් දුවනවද නෑ ස්වාමීන් වහන්සේ මම මේ රේස් එකෙන් නවතිනවා කියලා හිතලා විවේක ගන්නවද කියන එක තීරණය කිරීම ඒවා තම නැන පමණින් දත යුතුයි. ඔළුව කියලා එකක් තියෙනවනේ කල්පනා කරන්න. තම තමන්ගේ ඥාණයෙන් ඔන්න ජීවිතය ගැන කල්පනා කරන කෙනාට හිතුනොත් මම මේ රේස් එක දුවන්නේ නවතිනවා. එහෙම නැවතිච්ච ළමයි ඉන්නවා. මේ රේස් එක ඔය විදිහටම දුවාගෙන යද්දී රේස් එකට එන්ටර් වෙනකොටම යන්න සමහර ඔන්න මෙන්න තියෙද්දි මම දුවනවා නේද කියලා දැනිලා. ඔකනේ ඔයගොල්ලෝ ඔය මහලුකට වර්ණනා කරන්නේ අන්න අර ડોක්ටර් කෙනෙක් මහාන වෙලා. අර ඩිග්‍රී එක කර හිටපු ළමයි අන්තිම අවුරුද්ද අපරාධේ මහාන වෙලා. අර සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් මහාන වෙලා. අර හිටියේ අර හමුදාවේ අර තැනක මහාන වෙලා. ඒගොල්ලෝ කියන්නේ
අපරාධේ. මොකද අපරාධේ නෙමෙයි. දුවපු රේස් එක නවත්තගෙන දුවපු රේස් එක නවත්තලා අපරාධෙද? සාදු සාදු කියන්නේ. අනේ සාදු අනේ සාදු. නැවතිලා. අපි දුවනවනේ. අන්න ඔයගොල්ලන්ට කියා ගන්න අපරාධ. යන්න කණ්ණාඩියක් ඉස්සරහට. අපරාධේ. අරයට ජීවිත රේස් එක නවතින්න පුළුවන් වුණා නම් උඹට බැරි වුණා නේද කියලා හිතාගන්න. ඔයගොල්ලෝ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අර ෆෝන් එකේ ලෝගෝ එක පේන්න ෆොටෝ ගහලා ඒක Facebook එකේ දැම්මට වැඩක් නැහැ. ඒවා මේ අඥාන සමාජයට විඥාන මාත්‍ර පොද්දව ගන්න හොඳ. අඥාන සමාජයේ විඥාන වලට නම් ආහාරය. ප්‍රඥාවන්තයෝ hina වෙනවා. ඔළුව නැති ළමයි බිහි වෙන්නේ. කල්පනා කරන්න දන්නේ නැති ළමයි බිහි වෙන්නේ. ජීවිතය ගැන දන්නේ නැති ළමයි බිහි වෙන්නේ. අවසානයේදී අපි මැරෙනවා. අන්න බලන්න. අවසානයේදී අපි මැරෙනවා. එතකොට මේ හම්බ කරපු යාන වාහන, රේස් දුවල හම්බ කරපු ගෙවල් දොරවල්, රේස් දුවල හම්බ කරපු භාර්යාව, රේස් දුවල හම්බ කරපු දරුවෝ කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ. මැරිලා යන්න වෙන්නේ භයානක සසර ගමනකට. අතිශය භයානක සසර ගමනකට මැරිලා යන්න වෙනවා මගේ රත්තරන් පිංගුතුනි මතක තියාගන්න. අන්නතන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඉපදීම සිද්ධ වෙන්න ඕගොල්ලෝ කරගත්තු කුසල අකුසල කර්ම ජීවිතේ. ඕගොල්ලෝ කරගත්තු කුසල අකුසල කර්ම ඔබට හේතුවක් වෙනවා. දැන් බලන්නකො එහෙම ඒවා කරලා තියෙනවද කියලා. දැන් ඕගොල්ලෝ නිකන් කල්පනා කරන්න අද ගෙදර ගිහිල්ලා හරි ගෙදරනේ ඉන්නේ. ගෙදර ඉන්න නැත්තේ බොහෝ විට පොතක් ගන්න. අරගෙන තමන් කරපු පින්කම් මොනවද කියලා ලියන්න පුළුවන් නම් ලියලා එවන්න පෙන්වන්න බලන්න. තමන් කරපු පින්කම් මොනවද ජීවිතේ? මම ඔබට අභියෝගයක් කරලා කියනවා. CR පිටුවක් පෙරෙන්න නම් ලියන්න දේවල් ඔබේ ජීවිතේ නැතුව ඇති. වැඩිහිටියන් නෙමෙයි මම මේ කියන්නේ. පොඩි අයට. ඒ කියන්නේ ඔගොල්ලෝ ෆේල්. අසමත්. ඔගොල්ලෝ ෆේල්. ඔගොල්ලෝ ජීවිතේ තේරුම් ගන්න. ජීවිතය කියලා කියන්නේ මේ පොඩි පොඩි කැලි ටිකක් තේරුම් ගැනීම, මොලේ ගැන තේරුම් ගැනීම නෙමෙයි. ජීවිතය කියලා කියන්නේ හදවත ගැන තේරුම් ගැනීම නෙමෙයි. ජීවිතය කියලා කියන්නේ පින්වතුනි අපි මේ ජීවත් වෙන ස්වභාවය තේරුම් ගැනීම. තේරුණාද? දැන් ඕකට කවදාවත් ජීවිත ස්වභාවය තේරුම් ගන්න මොලේ තේරුම් ගන්නවයි කියනක උපකාරී වෙන්නේ නැහැ. හරි? මොලේ සිස්ටම් එක තේරුම් ගැනීම ජීවිතේ අර රේස් මයින්ඩ්. ඒක රේස් එක. මෙහෙමයි. ඒව ගැනත් ඕනනම් කියලා දෙන්නත් පුළුවන්. මොකද අපිත් ওই රේස් එකම දුවලා ආවේ. මොලේ මොකද්ද? හදවත මොකක්ද? කන මොකක්ද? නහය මොකක්ද? ශරීරය මොකක්ද? ඔගොල්ලෝ නිකන් හිතලා බලන්න මේවා ජීවිතේ තියෙන දේවල්. තව මොනවද දැනගන්න ඕනේ? ඕනි දෙයක් කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම සිස්ටම් එකට අයිති දේවල්. එකම දේ අපේ ජීවිතයේ ස්වභාවය දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ දන්නවා ධම්මවිජය ස්වාමීන් වහන්සේ වයසට යන බව. හරිද? ඒ හිතන්නකෝ මම දන්නවා මං කවදාරි ලෙඩ වෙන බව. අර මගේ ෆෝන් එකේ වෝල්පේපර් එකක් තියෙනවා. මේ වයසට ගිය ආමුදුර කෙනෙක්ගේ පින්තූරයක් දාලා තියෙනවා. හිතුව මං එතන බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්. මං කැමති එතනට ගිහිල්ලා මේ ජීවිතයේ යථාර්ථය තව විඳින්න. මට ඒක මෙතනදී වැහෙනවා තරුණකම නිසා. මං කල්පනා කරනවා මං ගෙස්ට් කරනවා මම එතනට යයි. මෙහෙම වෙයි. නමුත් මම සැබවින්ම හදවතින්ම කැමතියි එතනට ගිහිල්ලා ඒක විඳලා බලන්න. ඒක වෙනස් ආසාවක් නෙමෙයි. ජීවිතය යථාර්ථයනේ. reality of the world. ලෝක සත්‍ය reality of the life. The rule of the law. The rule of the world. The law of the world. නීතිය. හැදිලා තියෙන සන්දර්භය ඒකයි. එනිසා කවදාහරි දවසක මම ලෙඩ වෙලා ස්පිරිතාලයකට වැටිලා හිටියොත් අහිතන්නේ
හරිම සොඳුරු දවස් කීපයක් අපිට ගෙවෙයි අපේ වයසට ගිහිල්ලා අන්තිම කාලෙදී. මරණයට පත් වෙනකොට බොහොම සොඳුරු මරණයක් ළඟා කරගන්න පුළුවන් වෙයි. සොඳුරු මරණයක්. 아무තු විනේ නම. සොඳුරු මරණ කියන්නේ මොනවද පින්වතුනි? සොඳුරුවට මැරෙන්න හිත හැදිලා තියෙනවා. හරි ලස්සනට ඒක ෆීල් කරගෙන මැරෙන්න පුළුවන් රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේ. තමන්ගේ අවසන් හුස්මට යනකොට ගෝලයන්ට කතා කරලා කියනවලු ආයතුම් මේ පණ අදිනවා කියන්නේ මේකට තමයි බලාගන්න. කොහොමද හයිය මනස තිබ්බ මේකට තමයි පණ අදිනවා කියලා කියන්නේ. තවත් ඔය නායක ස්වාමීන් වහන්සේ නමක් කතා කර කර ඉන්නවලු ලෙඩ්ඩු බලන්න ආපු වෙලාවේ. නර්ස් ඇවිල්ලා කවලු දැන් කතා කරා ඇති නේද? මේ ස්වාමීන්සේ බලලා කිව්වලු ඇතිනේ කියන්නේ එහෙනම් ඔන්න මම කටවහ ගන්නවා කියලා කටවහ ගත්තා. මැරිලා. කියන්නේ තමන්ගේ ජීවිතයේ තරම් ලස්සනට මරණයට මුහුණ දෙන්න තමන්ට පුළුවන් නම් එතනට හිත හදාගන්න නැතුව මැරෙනවා කියද්දිම පණ බය වෙනවා. සමහරු මැරෙනවා කිව්වහම අර දැන් කොවිඩ් හැදිලා කියලා මැරිලා වගේ මනසින් භාගයක් මැරිලා. සමහරුන්ට දැන් මේ කාලේට කොවිඩ් නෑ හරිද? උගුර පොඩ්ඩක් ඇසුවොත් කොවිඩ් මානසිකත්වයේ තමයි එන්නේ. බය, මරණ බය. අඬනවා වැල එහෙම ඕනේ නෑ හැදුනා නම් හැදිච්ච දෙන්න. ජීවත් වුණොත් ජීවත් වේවි, මැරුණොත් මැරේවි. ඒක තමයි යථාර්ථය. අපි කොහොමත් මැරෙනවනේ. කොවිඩ් හැදුන්නේ නැතුණා කියලා අපි නොමැරී ඉන්නේ නෑනේ. අපි කොහොමත් මැරෙනවා. එනිසා මම ඔබට කියන්නේ මට කියන්න උවමනා වුණේ මගේ පුතේ. මම මේ ලොකු කතාවක් කිව්ව ඔයගලන්ට කල්පනා කරන්න බලන්න. මට කියන්න උවමනාව තිබ්බේ. වෙනත් අය පෙන්වන ජීවිත ඉලක්ක පස්සේ හඹා යන්නේ නැතුව මොකක්ද what is the life මොකක්ද ජීවිතය කියලා කියන්නේ කියලා ඔබ විසින් හොයන්න. මරණයෙන් කෙලවර වෙන ජීවිතය, ලෙඩවීම ස්වභාව කොටගෙන තියෙන ජීවිතය, කෙස්ටික වයසට යෑම ස්වභාව කොටගෙන තියෙන ජීවිතය, ඇඟ රැලි වැටීම ස්වභාව කොටගෙන තියෙන ජීවිතය මොකක්ද මම මේ කරන්න යන්නේ? මම මේ මහන්සි වෙලා මොකක්ද හොයන්නේ? මට ලැබෙයිද මම මේ හොයන ප්‍රීතිමත් ජීවිතය? හෝ මම මහන්සි වෙලා මට කෙලවර ස්පිරිතාලේ ඇඳක් ලැබෙයිද? මට පිළිකාවක් හැදුනොත් මොකද කරන්නේ? මට ලියුකේමියාව හැදුනොත් මොකද කරන්නේ? හිතන්නේ ජීවිතය ගැන. ඒක ඉස්කෝලේ කියලා දෙන්නේ නැහැ. දැන් ඒකටනේ ඔයගොල්ලෝ ධම්මවිජ්ජ සාහිණාසය බණට ගේන්නේ. නැත්නම් ඔයගලන්ට තිබ්බනේ ආදි ශිෂ්‍යෙක්ව බණට ගේන්නේ. ඔයගලන්ගෙන් ඉගෙන ගත්තා. ඇයි ස්වාමීන් වහන්සේ වගේ නාවේ? මම මේ කියපු කතාව රත්තරන් පුතේ අම්මවත් තාත්තවත් ඉස්කෝලෙන්වත් කියලා දෙන්නේ අඩුවෙන් දෙනව ඇති උත්සාහ කරන මදි වෙලා නැහැ රේස් දුවන ගමන් කොයිද බණ කියන්නේ. ඒගොල්ලෝ රේස් එකක. එනිසයි නැවතිලා ඉන්නේ රේස් එකෙන් නැවතිලා ඉන්න භික්ෂුවක් ගේන්නේ. මේ කතාව වෙන කොහිවත් ඇහෙන්නේ නැහැ. මේ කතාව ඇහෙන්නේ පන්සලක, අරණ්‍යක, සෙනසුනක, වනසෙනසුනක භික්ෂුවක් ඇසුරු කරන්නේ. මේ කතාව කියලා දෙන භික්ෂුවක් ඇසුරු කරන්නේ. ඒ නිසා මේ බව මතක තියාගෙන ඔළුවේ තියාගෙන තමන්ගේ ජීවිතේ හරියාකාරව තේරුම් අරගෙන මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා ජීවිතේ මැරෙන්න උත්සාහ කරන්න. එදාට ඔබ ඉගෙන ගත්ත දේවල් ඔබගේ ගත කරන සුඛෝපභෝගී ජීවිත ඔබගේ මොළය ඔබේ ප්‍රඥාව ඔබේ උගත්කම් ඔක්කොම එක තැනකට කැටි වෙලා ඔබ අවසානයේදී සොඳුරුවට ජීවත් වෙච්ච සොඳුරු මිනිසෙක් බවට පත් කරලා ඔබට සොඳුරු මරණයක් උදා කරලා දෙයි. එමු නැති වුණොත් without religion කියන ආගම නැතුව ඔබ දක්ෂ යකෙක් බවට පත් වෙයි. දක්ෂ යකෙක්. දක්ෂ මිනිසෙක් නෙමෙයි. දර්ශනය කියන එක බුදුදහම කියන එක ඔබ දක්ෂ මිනිසෙක් බවට පත් කරයි. නැති වුණොත් ඔබ දක්ෂ යකෙක් බවට පත් වෙයි. ඒ නිසා දක්ෂ යකෙක් වෙනවද? දක්ෂ මිනිසෙක් වෙනවද කියන එක
හොඳට තීරණය කරලා ඒ සඳහා ඔබට මේ රැස් කරගන්නට යෙදුණු කුසල ශක්තියත් ධර්ම ඥානයත් ධර්ම දේශනාවත් ප්‍රාර්ථනීය බෝධියකට සුඛ පාරමිතාවක් බවට පත් වේවා. උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවස් විශේෂයෙන්ම මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරන බව සිහිපත් කරලා තිබ්බේ කොළඹ 7 රාජකීය විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයටත් රාජකීය ශිෂ්‍ය දරුවන් සහ දෙමව්පියන්ට අනත් දින කාර්ය මණ්ඩලයේ ඇතුළු සියලුම දෙනාට කොළඹ රාජකීය විද්‍යාලයේ සියලුම දෙනාට ආදි ශිෂ්‍යයන්ට දැනට අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට වගේම මේ දේශනාව සඳහා අපට ආරාධනා කළ පින්වන්ත මෑණියන්ගේ ආරාධනාව සහිතව මේ දේශනාවද මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සියලු දෙනාට ඒ වගේම අද දවසේ විනර පොය දවස පොය වැඩසටහනට සම්බන්ධ වෙලා සිල් සමාදන්ව තමන්ගේ ජීවිතයේ ගුණපිළිවෙතින් පුරා ගන්නට වෙරදරන සියලුම ලක්වැසි ලෝවැසි සියලු දෙනාට සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයත් සමග සමගාමී විකාශී සම්බන්ධව පිළිවෙත් පුරන සියලු දෙනාට ඒ වගේම සුජාත පුත්‍ර භූමිය වැඩ වාසය කරන සංඝ රත්නයට සිල් මෑණිවරුන් වහන්සේලාට සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙල යන්නට මේ කුසල් පාරමී ශක්තියක් පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නමින් මියගිය සියලු ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන ඔබ නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසේ නිවීමට මේ කුසල් හේතු කරගනිත්වා පාරමී කරගනිත්වා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවිල යන්නට මේ කුසල් පාරමී කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.